මම දරුවන්ගෙන් එක්තරා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි ලංකාවේ ඇයි පුතේ තාම දුප්පත් රටක් වෙන්නේ? සාමාන්‍ය ලංකාව ඇයි දුප්පත්? ඉංග්‍රීසි රැජිනගෙන් ලංකාව නිදහස ලබන්නේ ලංකාව ආසියාවේ ඉතාම දියුණු වෙමින් පවතින රටවල් අතර එක් රටක්. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි සිංගප්පූරුවටත් වඩා ලංකාව දියුණු මට්ටමේ තිබ්බ රටක්. ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිකයන් අපිට ලංකාවට නිදහස දෙන්න. මේක ඔබ හොඳට මතක තියාගන්න. මේක විශේෂම කරුණක්. සමහර විට මේක වාගේ ඉස්කෝලේ පෙළපොත්වල නැතුව ඇති. අපි ඉංග්‍රීසියෙන් නිදහස ගත්තා නෙමෙයි. ඉංග්‍රීසි අපිට නිදහස දුන්නා. එතකොට අපි අර නිදහස් දවසේ දිනය සමරන්නේ අපිට ඉංග්‍රීසි නිදහස දුන්න දවසේ. අපි ඉංග්‍රීසියෙන් නිදහස් ගත්ත දවස නෙමෙයි. මම ඒක නෙමෙයි කියන්න ගියේ. ඇයි අපේ ලංකාව මේ තරම් දුප්පත් කියන එකට හේතුව මම කියන්නේ අපේ රටේ මෙතෙක් හිටපු පාලකයන් සියලුම දෙනා මේකට වග කියනවා. මම ඒක මේ වර්තමාන පාලකයින්ට දාන්නේ නැහැ. ඒක අපි නිදහස ගන්න දවසේ ඉඳලා හිටපු පාලකයින්ට විශේෂයෙන් දානවා. මොකද මම මේක ඓතිහාසික කරුණක්. සමහර විට මේක ඔබගේ වර්තමානයේ තියෙන ඉතිහාස පොත්වල මේක විකෘති කරලා තියෙන්න පුළුවන්. නමුත් අපි ඇත්ත දේ කියන්න එපා. ඔයා ඇත්ත දේ දැනගන්න. පොත්වල මොන දේ තිබ්බත් කමක් නැහැ. ඇත්ත දේ ඔයා දැනගන්න. ඒක නිසා මම මේ කරුණ විශේෂයෙන් ඔයාලට කියනවා. පුතේ මෙන්න මේක මතක තියාගන්න. මම මෙන්න මේ විදිහට වෙන් කරනවා. හොඳට මතක තියාගන්න. මේ තියෙන ඉන්දියාව. මේ ලංකාව. ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම 1940 වෙද්දී දෙකොල්ලම ඉංග්‍රීසි අධිරාජ්‍යය යටතේ තමයි හිටියේ. මෙයාලත් ඉංග්‍රීසියෙන් යටතේ ලංකාවේ ඉංග්‍රීසි යටතේ. නැත්නම් ඉංග්‍රීසි අධිරාජ්‍යය යටතේ තමයි. එතකොට 1940 විතර වෙද්දී ඉන්දියාව සහ ලංකාව දෙන්නම ඉංග්‍රීසියෙන් යටත් කරගෙන හිටියේ. නමුත් මේ වෙද්දී ඉන්දියාවේ සහ ලංකාවේ විශාල වශයෙන් නිදහස වෙනුවෙන් සටන් තිබ්බා. එතකොට ඉන්දියාවේ අතර මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු ආදී ශ්‍රේෂ්ඨ චරිත ඒ සටනට උර දුන්නා. ඒතර මහත්මා ගාන්ධි එක අවස්ථාවක කිව්වා සුද්ධෝ රේල් පාරවල් හදනවා නම් ඒ හදන රේල් පාරවල මල පහ කරන්න. එතකොට ඒ ගඳ හින්දා එයාලට අප්‍රසන්න වෙයි අපේ රට තියෙන. ඒකට සමහර ඉන්දියාව පැනදිනවා තාමත් එයාලා රේල් පාරවල් වල ගිහිල්ලා තමන් අසෝචි කරනවා. එහෙම නැත්නම් මල පහ කරනවා. ඒ වෘත තාමත් තියෙනවා ඒ රටවල. ඒක ආවේ අර මහත්මා ගාන්ධි එයාලට කියපු නිසා. ඒතකොට ලංකාවේ මේ වෙද්දී ලංකාවේ නිදහස් සටන ගියා. ඒතකොට ලංකාවේ නිදහස් සටනට උර දුන්නේ කවුද? ලංකාවේ සුදු අධිරාජ්‍යයට කැරලි කැසුව අය අතර පුරාණකාරික ධර්මපාලතුමා, සර් හෙන්රි ස්ටීල් රෝල්කට්තුමා, ඊට පස්සේ ගොංගාලේ කොට බණ්ඩා ඔය වගේ කට්ටිය හිටියා. නමුත් අපේ ලංකාවේ තිබුණු නිදහස් සටන 1946-47 වෙනිදේ ලංකාවේ නිදහස් සටන පැරදුනා කියන්නේ ලංකාවේ නිදහස් සටනේ මේ වීරවරු එක සමහර වීරවරු ලංකාවෙන් ඉන්දියාවට ගියා. දැන් විශේෂයෙන් අනගාരിക ධර්මපාලතුමායන් සටන පැරදුනාට පස්සේ ඉන්දියාවට යන්න උනා. නැත්නම් එයාලව සුදු අධිරාජ්‍ය මරලා දාන නිසා සමහර අය මරලා දැම්මා. එතකොට මේ 1946-47 වෙනි ලංකාවේ සම්පූර්ණයෙන්ම මුළු ලංකාවම සුදු අධිරාජ්‍යයට තමයි තිබුණේ. ඉංග්‍රීසි සුදු අධිරාජ්‍යයට තමයි හිටියේ. නමුත් 1946-47 වෙනි පුතේ හොඳට මතක තියාගන්න
ඉන්දියාව සුද්දා තේරෙන්න සටන් කරලා එයාලා නිදහස ලබා ගත්තා. ඒ කියන්නේ සුද්දව යුද්ධයෙන් පරාජය කළා. පරාජය කරාට පස්සේ 1946-47 වෙද්දී සම්පූර්ණයෙන්ම ඉන්දියාව සුද්දට ඉන්දියාවෙන් අයින් වෙන්න වුණා. එතකොට සුද්දට තිබුණේ ලංකාව විතරයි. දැන් ඔය කාලය තුල දැන් ඉන්දියාව නිදහස ලබා ගන්න කලින් දරුවනේ ලංකාවේ සහ ආසියාත ඉන්දියාව ලංකාව වගේ ආසියාකරේ රටවල් වලින් විශාල ධනස්කන්ධයක් සුදු අධිරාජ්‍ය ගෙනිච්ච අයලාගේ රටට නැත්නම් එංගලන්තයට ගෙනිච්චා. සමහර වෙලාවට නැවක් පිරෙන්න වගේ බඩු අරගෙන යනවා. ඉන්දියාව තමයි ඒ අර නැවට වැඩිපුර බඩු ලබා දුන්නේ. ඉන්දියාවෙන් තමයි වැඩිපුර ප්‍රමාණයක් මුතුමැණි ආදී දේවල් ලංකාවේ සහ ආසියාකරේ ඉන්දියාව තමයි වැඩි ප්‍රමාණයක් ඒ නැව පිරෙන්න බඩු ලබා දුන්නේ. නමුත් ඉන්දියාව නිදහස ලැබුණාට පස්සේ මේ ලංකාව වගේ කුඩා රටකින් අර නැව පිරෙන්න බඩු හම්බුනේ නැහැ සුද්දට. ඒක නිසා මොකද කරේ? සුද්ද කරා මේ නැවක් කියන එක අපරාධයි. නැවක් මේ පොඩි රටෙන් ද්‍රව්‍ය පොඩ්ඩයි හම්බ වෙන්නේ. එතකොට මේ රටෙන් මේ නැවක් ගෙන නැව පිරෙන්නේ නැහැ. නැවෙන් හතරෙන් එකක්වත් පිරෙන්නේ නැහැ. ඒක නිසා මේ නැවක් එංගලන්තේ ඉඳලා මේ පැත්තට එන එක අපරාධයි. ඒක නිසා සුද්ද කරපු වැඩේ මේ ලංකාව 1946-47 ඉන්දියාව නිදහස ලැබුණාට පස්සේ 1948 දී සුද්ද කරපෙඩි ලංකාවට නිදහස දුන්න අය අනේ ඔයාලා තියාගන්න කියලා. හැබැයි දෙනවත් එක්කලම යා විශේෂ දෙයක් කරා. මොකද්ද කරපු විශේෂ දේ? විශේෂ දේ තමයි දැන් මේ 1946-47 වෙද්දී ලංකාවේ හිටපු රටට ආදරය කරපු මිනිස්සු ඔක්කොම ටික එක්කෝ සුද්දා මරණයට පත් කරා. එහෙම නැත්නම් රට දාලා ගියා. එතකොට මේ 1946-47 වෙද්දී ලංකාවට ආදරය කරපු නායකයෝ හිටියේ නැහැ. එතකොට සුද්දා මොකද කරේ? 1948 දී එයා අපිට නිදහස දෙනවත් එක්කලම එයා කරේ අපේ මේ අනගාരിക ධර්මපාලතුමාලා සර් හින්රි ස්ටිල් හෝල්කට්තුමාලා වීර පුරාණක්කු ඊට පස්සේ ගොංගාලේ කොට බණ්ඩා ආදී ශ්‍රේෂ්ඨයින් පාවල දුන්නා. පාවල දුන්න සුද්ද ළඟ හිටියනේ අර සිංහල අපේ සිංහලයට ආදරය කරන මිනිස්සු පාවල දුන්න කොටසක් අපේ රටින් කළු සුද්ද කියලා. කියන්නේ යාලා හින්දා තමයි මේ ලංකාවේ නිදහස් සටන හැරදුනේ. ඒ සටන පරද්දන්න සුද්දට උදගෙඩි දුන්න පුද්ගලයන් ටිකට තමයි මෙයාලා 1947 රට බාර දුන්නේ. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් 1947 පස්සේ ලංකාව පාර්ලිමේන්තුව ක්‍රමය ඇති කළ ලංකාවට දුන්නා නිදහස දීලා ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තුවේ හිටියේ මේ සියලුම දෙනා 99ක් දෙනා මේ සුද්දට උදගෙඩි දුන්නු. එහෙම නැත්නම් සිංහල වීරවරින්ව මරා දමන්න උපකාර කරපු සුද්දට උදව් කරපු සෙට් එක තමයි පළවෙනි පාර්ලිමේන්තුවේ ඉන්නේ. මම මේක බය නැතුව කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මේක කියනවා. දැන් ඩී.එස්. සේනානායක මහත්තයා මම අවාගෙන් අහනවා මේ සුද්දත් එක්කලා සටන් කරන්නේ අපේ අනගාരിക ධර්මපාලතුමාලා, එතකොට සර් හින්රි ස්ටිල් හෝල්කට්තුමාලා පුරන්නපුලා සටන් කරන සටන් දෙමේ කොයි තැනේදීද ඩී.එස්. සේනානායක මහත්තයාගේ නම තියෙන්නේ. එක සටනකවත් ඩී.එස්. සේනානායක මහත්තයා නැහැ. එතකොට එයා තමයි වුණාට අපේ නිදහසෙන් පස්සේ අපේ රටේ පළවෙනි අගමැති. එතකොට එයා කොහොමද අගමැති වෙන්නේ? හරි විදිහට නම් ඉන්න ඕනේ පුරන්නපුල හරි අනගාരിക ධර්මපාලතුමා හරි. ඒ වගේ කෙනෙක් තමයි රටේ අගමැති වෙන්නේ. එයා තමයි සුද්දව එළියට දාන සටන් කරපුවා. නමුත් ඩී.එස්. සේනානායක මහත්තයා මේ කිසිම සටනක බලන්න වලගේ ඉතිහාස පොත්වල තියෙනවද කියලා එකම සටනක හරි තියෙනවද කියලා ඩී.එස්. සේනානායක මහත්තයා කියලා
නමුත් එයා දෙන්නේ ඊස් කේනානායක මහත්තයා කියන්නේ මේ සුදු අධිරාජ්‍යයට සේවය කරපු පුද්ගලයෙක්. සුදු අධිරාජ්‍යයට සේවය කරපු පුද්ගලයෙක් තමයි. ඒක සුදු අධිරාජ්‍යයත් එක්ක මොකද එයා යන්නේ ඒ කාලේ යද්දී කියන්නේ අශ්වයා පිටේ. ඒක සුදු අධිරාජ්‍යලත් යන්නේ ඉස්සර අශ්වයා පිටේ. හරිද? ඊළඟට දැන් අපි ගමුකෝ ඊළඟ මේ ආණ්ඩුවේ හිටපු 1948 ආණ්ඩුවේ හිටපු තවත් ප්‍රබල චරිත තමයි බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක මහත්තයා කොහොමද මේ යුද්ධ කාලේ කොහෙද හිටියේ? බණ්ඩාරනායක මහත්තයා මේ යුද්ධ කාලේ හිටියේ එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ. ඒතර එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් සරසවිය කියන්නේ සුද්දගේ සරසවිය. සුද්දගේ සරසවිය ඉගෙන ගන්න කෙනෙක්. දැන් අනගාരിക ධර්මපාලතුමාලා මෙයාලා යුද්ධ කරද්දී මෙයා සුද්දගේ අනුග්‍රහය යටතේ ඒ රටට ගිහිල්ලා ඒ රටේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. ඒතර කාගේ යටතේ හිටපු කෙනෙක්ද බණ්ඩාරනායක මහත්තයා කියන්නේ? සුද්ද යටතේ සේවය කරනවා. ඊළඟ ප්‍රශ්නේ එයාලා තමයි එතකොට මෙතෙන්ද එනේ සුද්ද එයාලට තමයි දුන්නේ. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න ඉන්දියාවේ ඔහොම උනේ නැහැ. ඉන්දියාවේ මේ නිදහස් සටන හින්දා සුද්දගේ ඉන්දියාව බේරගන්න සටන් කරපු අඩේ නේරු ගාන්ධිලා වගේ එයාලා තමයි මේ පළවෙනි පාර්ලිමේන්තුවේ මුල් පුටුවලට ආවේ. එතකොට මහත්මා ගාන්ධි නේරුට කිව්වා ඔයා මට ඉන්දියාවේ අගමැති වෙන්න මම කැමති නෑ. ඔයා කරන්න හැබැයි මම බලා ඉන්නවා ඔයා හරියට කරනවද නැද්ද කියලා. එතකොට අන්න රටට ආදරය කරපු මිනිස්සු තමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ පළවෙනි පාර්ලිමේන්තුවේ ආවේ. දැන් ඔයාලට මම එතන ඉඳලා කියන්න. දැන් ලංකාවේ එතකොට ආවේ සුද්දට බැලමිහිවරකම් කරපු ලංකාවට ආදරය කරපු මිනිස්සු මරන්න උදව් කරපු සෙට් එක තමයි පළවෙනි පාර්ලිමේන්තුව. ඉන්දියාවේ ආවේ මිනිස්සුන්ට ආදරය කරන සුද්දව එලවන්න ක්‍රියා කරපු කට්ටිය තමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවට පළවෙනි පාර්ලිමේන්තුව. ඔබ මතක තියාගන්න මේ දක්වා මේ අයගේ පුතාලාව ඊට පස්සේ එයාගේ මුණුපුරාලාව ඊට පස්සේ එයාගේ පුතාලා දැන් මේ වෙද්දී පාර්ලිමේන්තුවේ නම් බොහොමයක් මම කියන්නේ ඔක්කොම නෙමෙයි. එතකොට මේ කට්ටියගේ ජානක තමයි මෙයාගේ පුතාටත් තියෙන්නේ. එතකොට පුතාගේ ඇතුලේ තියෙන්නේ මොන ජානකද? පුතාගේ ඇඟ ඇතුලේ තියෙන්නේ අර සිංහල ජාතියට එරෙහිව තමන්ගේ තාත්තගේ ඇඟ ඇතුලේ තිබ්බ ජාන. ඒතර මේකේ මුණුපුරාලගෙත් එහෙමයි. මේ දැන් ඉන්න මෙයාලගේ පරම්පරාවේ කට්ටියගේ මේකේ පැවතගෙන පරම්පරාවේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ අයනේ 50ක් විතර. ඒතර එයාලගේ තියෙන්නේ මොන කාගේ ජානද? අර කට්ටියගේ ජානම තමයි. ඉතින් ඒක නිසා ලංකාව එන්න දුප්පත් වුණා. මොකද ලංකාවේ පාර්ලිමේන්තුවේ අර හිටියේ පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳලා ලංකාවේ මිනිස්සුන්ට ද්‍රෝහි වෙච්ච මිනිස්සු ටික තමයි පාර්ලිමේන්තුවේ මෙහෙම පළවෙනි පාර්ලිමේන්තුවේ. නමුත් ඉන්දියාවේ ඔක අනිත් පැත්ත. ඉන්දියාවට ආදරය කරපු මිනිස්සු තමයි මේ පළවෙනි පාර්ලිමේන්තුවේ තාමත් වැඩි. ඒක නිසා තමයි ඉන්දියාව මේ දක්වා සෑහෙන්න දියුණු වෙලා ලෝකේ ප්‍රබල රටක්. එතකොට ඒක නිසා පුතාලා මතක තියාගන්න මේවා හොඳට මතක තියාගන්න මේ අපේ රටේ ඉතිහාස පොත්වල දාන්නේ නැහැ. ඇයි ඉතිහාස පොත්වල දාන්නේ? ඉතිහාස පොත්වල දානේවා තීරණය කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය. ඒ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කායිද? අර මුල් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියන්ගේ 50ක් විතර එයාගේ මුණුබුරාලාගේ පුතාලා තමයි දැන් පාර්ලිමේන්තුවේ. ඒතර එයාලා කවදාවත් කියන්නේ තමන්ගේ මී මුත්තා මෙහෙම කෙනෙක් රටට ද්‍රෝහි වෙච්ච කෙනෙක් කියලා කියන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ලංකාව දුප්පත්කම ඇති උනේ දැන් ඉන්න පාර්ලිමේන්තුව නියෝජිතයෝ හින්දා නෙමෙයි. ලංකාවේ දුප්පත්කම ඇති උනේ පළවෙනි පාර්ලිමේන්තු නියෝජනයේ ඉඳලා. එයාලට අවශ්‍ය උනේ රටට ආදරය කරපු මිනිස්සු නෙමෙයි, රටට ද්‍රෝහි වෙච්ච මිනිස්සු. ඒක නිසා තාමත් අපි දුප්පත්.